ඊළඟ ප්‍රශ්න. භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් නොවුවත් මේ ගැන පැහැදිලි දැන ගැනීමක් පිණිස ප්‍රශ්නය යොමු කරමි. යම් අයෙක් මිය යාමෙන් පසු 7 දවසින් හා 3 මාසයකින් දානයක් දීමේ විශේෂ කාරණාව පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිනවා. අපේ සමාජයේ තියෙනවා 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් දානෙ දෙන පිළිතුරු. ඒවා මොන කාලේ මොන විදිහට ආරම්භ වෙලා අපේ සමාජයේ පැතිරුණාද කියලා අපි කවුරුත් දන්නේ එන විදිහට දීගෙන යනවා. ඔකට එක එකනා එක එක කතා හදාගෙන තියෙනවා. එකක් කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දානී පිරිනමන්ට කියලා තියෙන්නේ දින වකවානු සඳහන් කරගෙන නෙවෙයි. ඒක බුද්ධ දේශනාවක නෑ. 7 දවස් දානේ, 3 මාස දානේ, අවුරුදු දානේ එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොයියම් හෝ වේවා සුදුසු වේලාවක කැපසරුත් විදියට දාන පූජා කරන්නට ස්වාමීන් වහන්සේලාට නම් උදේ කාලේ හැන්දෑවට එහෙම නෙමෙයි. උදේ කාලේ දාන පූජා කරන්නට ඒකට දවසක් අදාළ නැහැ. යම් කිසි කෙනෙක් මිය ගියයින් පස්සේ දාන පූජා කරන්නේ 7 දවසෙන් අපේ දැනුම හැටියට දැන් දානේ දෙන්න කලින් ඒ ගෙදර මිනි තියාගන්නවා. තියාගෙන ඉතින් ඒ ගෙයින් අස්පස් කරායින් පස්සේ ගෙදර සුද්ධ පවිත්‍ර කරලා ඊට පස්සේ නෑදෑයෙක් මිත්‍රාගෙන් කාශ කරන ඒ දානමාන ආදී දේවල් කටයුතු ලකඩැක්ක කරගන්න ඉතින් දවස් කීපයක් යනවා. ඉතින් දවස් 7ක් විතර යන එකක්. ඉතින් සමහර උත්සාහ කියලා දාලා ඉතින් අරවන්නේ සුද්ධ පවිත්‍රයක දෙකට යන්නේ. ඒක නිසා ඒක සුද්ධ කරගන්න පහසු වෙන විදිහට එකක්. සමහර අයගේ මතයක් තිබිලා තියෙනවා මේක මේ මැරිච් එක්කෙනා යාගන්න බැරුව මේ ගේ වටේ අහල පහල දවස් 7ක් ඉන්නවාලු. පින් ගන්න. ඔහොම කතාවක්. ඉන්නවා කියලා කියනවා. ඒක නිසා එයාට දවස් 7න් පින් අනුමෝදන් කරලා යන්න කියලා තමයි ඔය එකක් හදාගන්නේ. ඕක බුදුහාමුදුරු දේශනා කරුවක් නෙවෙයි. ඔය හරි හන්දියකින් එක්කාස් වෙච්ච බණ. කිසිම සූත්‍රයක් නැහැ. ඉතින් මේ යම් කිසි කෙනෙක් මරුණයින් පස්සේ එයා පින් ගන්නට බලාපොරොත්තු වෙන තවත් ඉන්නවා නම් අපි එයා ඉන්නවට කැමති නම් දානි නොදී ඉන්න එක තමයි හොඳ. නැත්තම් දීලා ගත්ත ගමන් එයා කාපු ගමන් පයින්ගෙන කරන්නේ. ඉතින් ඒකින්ද නවත්ත ගන්න. සමහරුන්ගේ ඕ මති මතම්. හැබැයි මේවා දිහා බලනකොට අපි යන්න ඕනේ තායි මිනිස්සුන්ගේ ලාවෝස්, කාම්බෝජිය, ඉන්දියන් ඔය ආසියාතික කරේ ඉන්න මිනිස්සුන්ගේ ඔය මිය ගියාන් පස්සේ දාන දිනේවත් ගියාම අපේ තමයි 7 දවස්, සමහරු 4 දවස්, සමහරු 10 දවස්, සමහරු 3 දවස්, සමහරු ගෙදර මිනිහ තියෙද්දිම පැත්තකට හාමුදුරුවන්ට අඬ ගන්න දානවා. අපිත් උඩ ඉහිලා දෙනවා. කාම්බෝජිය දහව මිනිස්සුන්ගේ හැටි. ඉතින් ඒවා මේ එක එක සමාජවල ලකඩැක්ටි කරගෙන තිබෙනා වූ මේ දිග්නවකවාන මිසක තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒවා නෙවෙයි.
ඕක අපි තේරුම් ගන්න. 3 මාසෙත් එහෙමයි. මාස 3කට දවස් 90යි. සමහර දැන් ඔය සායි මහම්බෝධි මිනිස්සුන්ට තියෙන්නේ 100 දවස් 100 දාන. අපි තමයි 3 මාස. දවස් 100 සම්පූර්ණව දානයක් දෙනවා. සමහර අය තියෙන 40 දවස්. සමහර අය තියෙන දෙන්නේ 60. ඔය එක කෙනා යොදාන. ඕවගේ කිසිම මේ ධර්මමය පදනක් නැහැ. හැබැයි මං හිතනවා මෙහෙම. ඒ 7 දවස බුදුරජාණන් වහන්සේ නියමයක් හැටියට දේශනා කරේ නැතත් ඊළඟට 3 මාසයේ අවුරුද්ද නියමයක් හැටියට දේශනා කරේ නැතත් ඕක බයට හරි තියෙන එක හොඳයි. හේතුව නැත්තම් මේ බුදුහාමුදුරන්ගේ සූත්‍රෙත් කියලා නෑනේ මේක කියලා ඕවගේ සූත්‍ර හොඳ තාමයක් තියෙනවා. ගානෙත් තිබුණේ. ඉතින් ඒක නිසා ඕක තියෙන එක හොඳයි. එතකොට ඒ මිනිස්සු අදුතරමේ බයකට හරි ඇවිල්ලා බෙල්ලවත් මිරිකාලා යයි කියලා ඒකෙන් බේරෙන්න හරි කීයක් හරි වේදම් කරලා දානයක් දීලා ඒ මිනිස්සුන්ට පිංසිල් දෙන්න ඒක කරගන්න. ඕක නැති වුණොත් එහෙම ඔය ටිකක් නැති වෙනවා. 3 මාසෙත් එහෙමයි. ඉතින් ඔය ආකාරයෙන් මිනිස්සුන්ට දාන දෙන එක 7 දවසේක ඇත්ත වශයෙන්ම දේශනාවේ නැතත් තියෙන එක හොඳයි. ඊළඟට 3 මාසෙත් තියෙන එක හොඳයි. ඉතින් ඒකින් තවත් ඔය දවස් 60 වගේ එකක් පටල කරගන්න එක හොඳයි. මාස 6කට වගේ සැරයක්. ඇයි? දාන මේ පාරමිතාවේ මිනිස්සුන්ට උපකාර අනිත් එක තමයි නව ශ්‍රීලංකය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව මෙහෙත් එහෙම වෙන්න ඇති. මිනිස්සු දාන දෙනකොට මිය ගියා වූ කෙනෙක් හිටියොත් විතරයි දානයක් දෙන්නේ. මේ දානෙ මට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා නම් දාන දෙන අය හරියයි. දවසක් දානයක් දීලා මම ඇහුවා අපි අහනවා මේ මහත්මයා නෝනනේ මොකද පරමාර්ථ මේකත් කාර්යය දාන දෙන්නේ. එක දවසක් ඔය වගේ දානයක් කරලා ඇහුවා. මේ දානේ පරමාර්ථය මේකේ මොකක්ද කාරණේ දාන දෙන්නේ. ඊට පස්සේ කිව්වා කාරණයක් නැහැ සම්මතව දුන්නා. අදිටින් අර ඒකයක් තියෙනින්ද නිවන් තියෙන දානයක් දුන්නා. ඊට පස්සේ එක්කෙනෙක් කතා කළා ඒ ඉන්නේ නෑ. අර ආච්චි කෙනෙක් කියන්නේ නැහැ. එයා මනන්නේ. ඒක ඔන්න යන්තම් ඒ ආච්චි කියනවා ඉන්නවා සන්න. කියලා පොඩි කොල්ලෙක් ගෙනල්ලා මේ පරණ මැරිච්ච උන්දෑ කෙනෙක් කියනවා සික්කාස කරනවා. ඒ මිනිස්සු හිතන්නේ අපි ඒක මේ මියගිය කෙනෙක්ගේ නම ක්ලියාලා දුන්නේ නැත්නම් අපි පින් දෙන්නේ නැති වේවත් කියලා එහෙම හිතනවා. එහෙම නැහැ. දැන් අපි ධර්ම කතාවල ඇහුවන් පස්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ දවස් 2 3 දවස් 7 දානමාන දීලා පින්කම් කරලා එක වේල දීලා ස්වාමීන් වහන්සේලාට සිවුරු පිළිකර දීලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගත්තයි අපි අහලා තියෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ දාන දීලා ගිලන් හාමුදුරන්ට දාන දීලා මට මේ දේවල් සිද්ධ වේවා මට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නිවන සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටුවාගෙන තියෙනවා. ඉතින් ඒ පරණයි. දැන් එහෙම කවුරුත් කවුලේ මේ ගාව කෙනෙක් නැත්තම් දානි දින එක වළංගු නැති වගේ එකක් තමයි ඉතින්. ඒක නිසා අපි කියවන්නේ මේ මම ඊයේ දවසේ කියවන්නේ උපනිශ්‍රේ වෙන කියලා. උපනිශ්‍රේ අපි පින්කමක් කරාන් පස්සේ මම ඒක මුලින්ම කිව්වා. ඒ තමයි ප්‍රතිපදා 4ක් කිව්වා. මතකයි? ප්‍රතිපදා 4ක් කිව්ව මතකයි? මොකද? සුඛා පටිපදා කිප්පා අභිඥා සැප ප්‍රතිපදාවේ ගමන් කොට ඉක්මනින් ධර්ම අවබෝධය සුඛා පටිපදා දන්ධා විඥා සැප ප්‍රතිපදාවේ ගමන් කොට පරක් වෙලා හිමීට ධර්ම අවබෝධ වීම දෙකක්. දුක් ප්‍රතිපදාවේ ගමන් කරලා ඉක්මනින් ධර්ම අවබෝධය කර ගැනීම
දුක් ප්‍රතිපදාවේ ගමන් කරලා ඉක්මනට ධර්මාවබෝධය කිව්ව නේද මම? ඒක ඇයි එහෙම වෙන්නේ? හේතු වෙන්නේ ඔය දන් දෙන අය පින් කරන අය නිවන් පතාගෙන විවට්ටගාමී කුසල් වඩනවා අලුයි. දන්නවද විවට්ටගාමී කුසල් කියන්නේ? ගොඩාක් වට්ටගාමී පින්කම් කරනවා. දන්නවද? වට්ටගාමී විවට්ටගාමී වට්ටගාමී කුසල් විවට්ටගාමී කුසල් ලිංගක් කියලා දෙන්න. වට්ටගාමී කුසල් කියන්න බලන්න වට්ටගාමී කුසල් එකක් දාන වට්ටගාමී කුසල් එකක් වන දාන ඔය දාන පිළිකර ඒවා ප්‍රදානට තව සේනාසන මේවා මොකක් සඳහා කරනවද? මේ වට්ටගාමී කියලා කියන්නේ දිව්‍ය උත්පත්ති කාමලෝක සුගතිගාමී උත්පත්ති විභාග පාස් කිරීම. සමහර උදාහරණ දෙන විභාගයක් එක්කෙන දෙකටම ගන්න පුළුවන්. ඒක වට්ටගාමී වෙන්නේ කියලා කොහොමද කියලා හිතා ගන්න ඕනේ. වට්ටගාමී වෙන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න. ඒක කවන්නේ දිව්‍ය ලෝකෙ උපදිනවා. මනුෂ්‍ය සැප සම්පත්. මනුෂ්‍ය සම්පත්. නන්දනෝනේ මාර්ගය. ඔයම තියෙනවා. ශක්ති සම්පත්. මේවා කොහේ යන්නේවද? මේ පින්කම් කරලා දානය පිරිකර පූජාව සේනාසන පූජා මේවා වට්ටගාමී වෙන්නේ මේවා සංසාරේ කැඳිත හිතා මෙතන මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඊට පස්සේ සත්ත්ව සම්පත් ඔය බ්‍රහ්ම සම්පත් ලස්සන වීම ලස්සන වෙලා ඉදීම කටහඬ ලස්සන කර ගැනීම රූපේ දෙවට ඇඳුම් ගැනීම පාර ගැනීම කරත් රසයාපේ නැව ඔය වගේ දේවල් ප්‍රාර්ථනා කර කටිය මේ කරනවා. ඒකට කියනවා වටේ යන පින්කම් කියලා. වට්ටගාමී කියන්නේ මොකද්ද? වටේ යන පින්කම්. ඒකයි වට්ටගාමී කියන්නේ ඒකයි. සංසාරී කියලා කියන්නේ වටක්. දැන් මේ ඔක්කොම වටේ අවිද්‍යාවෙන් අන්නාවෙන් වැළඳෙන්නේ ආයෙ මේ එකක්වත් අයින් කරන්න කැමති නැහැ. ඒක නිසා කියනවා වටේ ගමන් කරන්ට වටේ තියන්ට සංසාර වටේම තැන් වලට ගිහිල්ලා ලැබෙනින්ද බලාගෙන කරන පින්කම් ඒකට තමයි මේ දාන දෙන්නේ. සසර වටේ යන්ටයි පිළිකර පූජා කරන්නේ. සසර වටේ යන්ටයි සේනාසන පූජා කරන්නේ. සංසාරේ තැන් වල පංචස්කන්ධයක් හදාගෙන ඒක තුලින් සැප පොඩ්ඩක් ඉඳ ගන්නට තී එකක් බොන්නට කේක් කෑල්ලක් කන්නට වඩේ එකක් කන්නට ඔන්න ඕවන තමයි මේ දාන දීලා තියෙන්නේ. එහෙම තියෙනවා. දැන් සමහර වෙලාවට මේ හොඳ රහට මිරිස් හැපෙන්න ගම් මිරිස් හැපෙන්න වඩේ එකක් හදලා දුන්නොත් එහෙම ඒකටත් ආශා කරන කොහේ හරි තැනක තවත් වඩේ එකක් හම්බෙන්න තැනක් තියෙනවා නම් එතන ඉපදුනොත් හොඳයි කියලා හිතනවා. ඒක මොනවද ඒ කුසල විවට්ටගාමීට
ඔය එක දැන් කියලා තියෙනවා. නෑ දැන් මේ කිව්වේ මොකද්ද? මේක වට්ටගාම වටේ යන්නේවා. මේ වටේ යන්නේ වගේ තියෙන්නේ මේ තැන් පතන. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔය තැන් පතන ඉඳන් මේ ඔක්කොම ඇවිල්ලා මේ සසර දිනවනේ. නේද? ඒක නිසා මේවා වට්ටගාම. ඊළඟ එකක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් ඔය ගොඩාක් ඔය බෝධීන් වහන්සේලා ගාව වාඩිලා ඉන්නවා නේද කට්ටිය? වතුර එහෙම මේ වතුර භාජන තියාගෙන පහන් තියාගෙන හඳුන් කූරු ගසාගෙන ඉන්නේ. ඕගොල්ලෝ ගොඩාක් වට්ටගාමි. දුදරුවෝ ලැබෙන්න විභාග පාස් කරන්න ඉඩකඩම් තියෙනවා බේරගන්න නඩුවක් එනවා ඒකෙන් මිදෙන්න ඔන්න ඔය වගේ සිල්ලර පහේ හිතුම් පැතුම් නැතුව තමයි ඔය ඉන්නේ. ඒක අපේ හැටි. මොකක් හරි විස බීජයක් හැදිලා කසානයක් හැදුනත් නවතින බෝධිය ගන්න. එහෙම නෙවෙයි. ඔය දැන් ඇත්තට අපි පිටේ පැත්තේ ඊට වැළුවා මේ බලාගෙන ඉන්නවා බෙල්ලන් වල. කළුතර බෝධිය ගන්න. කැලණියේ. ඔය ගොල්ලෝ ඊට ගන්න අපි හිතනවා මේ අපි බලාගෙන හරියම ලස්සනයි. ඕගොල්ලන්ගේ හිත එහෙම එළියට ඇදලා අර වැලි වල ඇතුළු තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ මොනවද හිතන්නේ කියලා. ඒ කියන්නේ මේ පුළුවන්. සමන් පිච්ච මල් පූජාව, නෙළුම් මල් පූජාව, අෂ්ටපරිස්කාර පූජාව, පරතර පූජා ඕනෑම කරන්න පුළුවන්. ඒ පින්කම මෙන්න මෙහෙම එකක් කරනවා සමහරු මට මේ දානමේ පින්කම අපි හිතමු මෙහෙම දැන් මොකක්ද අනුරාධපුරේ මල් පූජාව නේද මේක ඊට පස්සේ අටපිරිකර පූජාව දාන පූජාව මේ ඕන එකක් විවට්ටගාමී වෙන්නේ විමට්ටගාමී කුසලයක් වෙන්නේ මට මේ පින සසර දුකින් මිදෙන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මුලින්ම ඒක තියාගෙන වැඩ කළොත් තමයි ඒක නිවන් ලබා දෙන්නේ. ඒක නිසා මේවම තමයි වෙන සිංකම් මොකක්වත් නැහැ. මේවම තමයි ප්‍රාර්ථනාව විනාශ. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? විවාහය, ළමයි, අසනීප කර ගැනීම. ඔය වගේ දේවල් මේගොල්ලෝ කරන්නේ කියන්නේ නෙවෙයි. මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් පංචස්කන්ධය අතාරින්න නැතුව මේක වෙනස වට්ටගාමී කියන්නේ පංචස්කන්ධය අතහැරින් නැතුව ඒක බේරගෙන ඒක නඩත්තු කරගෙන ඒක ශීප් කරගෙන ඒක උදාගෙන ඒක තියාගෙන විනිශ්චය කරන වැඩේ කියන මොකද්ද වට්ටගාමී. විවට්ටගාමී කියලා කියන්නේ මට පංචස්කන්ධය එපා. පංචස්කන්ධේ මට අවශ්‍යතාවයක් නැහැ. මට පංචස්කන්ධේ නැති කරලා නිවන් දකින්න මේකෙන් මිදෙන්න හේතු වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට වෙන්නේ මෙතන වැඩි වෙන්නේ පංචස්කන්ධේ තියෙනවා අවුරුදු කීපයකට නිරෝධ වෙනවා. පංචස්කන්ධය හම්බ වෙනවා. දැන් නිරෝධ භාවය ප්‍රාර්ථනා කරන්නේ. මෙයා ප්‍රාර්ථනා කළේ පංචස්කන්ධය එපා කියලා නෙවෙයි. ප්‍රාර්ථනා කරේ පංචස්කන්ධය ඕනේ ලෙඩ එපා. ඒකින්ද පංචස්කන්ධයක් හම්බ වෙනවා తాවකාලික ලෙඩක් නැතුව යනවා. මෙයා ප්‍රාර්ථනා කරන්නේ මට පංචස්කන්ධයම එපා කියලා ප්‍රාර්ථනා. එතකොට මොකද වෙන්නේ? පංචස්කන්ධය එපා කියලා ප්‍රතික්ෂේප කරවම ආයේ ලෙඩ එපා කියලා කියන්න දෙයක් නැහැ. ඇයි? ඒක ඇතුලේ ඒක තියෙනවා. ලෙඩ හැදෙන මධ්‍යස්ථානයේ පංචස්කන්ධය අයින් කළා. මේක තේරුණාද?
ඔන්න ඔකයි කියන්නේ. ඒක නිසා මෙතන විවට්ටගාමී කියලා කියන්නේ සසරෙන් මිදෙන්න. මේක දෙකම හිතන්න නැතුව පිට. මොකද කියන්නේ? ඔව්. ඔය ඒකේ ප්‍රාර්ථනාවක් කරේ නැත්නම් ඒක වෙන්නේ මෙහෙමයි. අපි ලීයක් උඩට දැම්මොත් ඒ ලීය පල්ලහැට එනවද යන්නම යනවද? පල්ලහැට එනවා. ඒක සුවර්ණි. උඩට විසික් කරාට පස්සේ ඒක ගිහිල්ලා ආපහු එනවා. ඒක ස්වභාවය. ඒක වෙන්න පුළුවන් ලීයක් දැම්මම ලීයේ මොන විදියට වහලා තිබුණත් ලීයක තිබෙනවා මුල සහ අග. අග මුල සඳහන් වෙන්නේ නැති ලීයක් කොහේවත්ම නැහැ. ඔය ආටිෆිෂල් ලී වල තියෙනවා. දැන් ලීයක් උඩට දාපු ගමන් ඒ ලීය පල්ලහැට එනකොට සමහර වෙලාවට මුල පැත්ත ඇවිල්ලා වදින්නත් පුළුවන්. සමහර වෙලාවට අග ඇවිල්ලා වදින්නත් පුළුවන්. තීරණයක් කරන්න බෑ. ප්‍රාර්ථනාවක් කරන්නේ නැතුව පිනක් කරාම විපාක හම්බ වෙනවා. විපාක හොඳට හම්බ වෙනවා. ඒකට අයිති දෙයක්. විපාකයක් ලබා දීම කුසලයක පිනක තිබෙන අයිතිය. හැබැයි ඒක කොයි හරිය මොන විදියට දෙනවද කියලා තීරණයක් නෑ. දැන් හරියට කියනවා මෙහෙමයි. දැන් දානයක් මොකක් හරි පරිත්‍යාගයක් කරනවා. ඒකෙන් හම්බ වෙන්නේ මොකද්ද? කෑම බීම, ඔය වර්ණය, බල සම්පත්තිය ඕව හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. නවත්තන්න බෑ. දැන් එයා පින් කරා මොකද ප්‍රාර්ථනාවක් මොකක්වත් නැහැ. ඔය හිටියා. ඊළඟට එයාට හම්බ වෙනවා එක. ඔය හරි ගිහිල්ලා හොඳ ගෙදරක එංගලන්තේ නෝර්ත් එංගලන්ත පැත්තේ ස්කොට්ලන්තේට කිට්ටු. ගෙදරක බල්ලෙක් කියලා දෙනවා. ඒ බල්ලට ලස්සන කාමරයක් තියෙනවා. බල්ලා හරිම බූල්, හරිම පාටයි, හොඳයි, මහතයි. බල්ලාට පීරට පනාවක් තියෙනවා. බල්ලට ගෙයින්න තැනක් තියෙන, නිදා ගන්න තැනක් තියෙනවා. කෑම බීම හොඳට හම්බ වෙනවා. ඉතින් හැම දේවල්ම හම්බ වෙනවා. ඇති වැඩක් තියෙනවා. බල්ලෙක් නේ. ආන්න ඒ වගේ තමයි සිතුම් පැතුම් නැති විදිහේ පින්කම් කරා. එනවා. නෑ කියන්න බෑ. එයාට හම්බ වෙන්නේ කොහෙද තියෙනවද යක් කරපු ඒවා. ඔය ඔස්ට්‍රේලියාවෙත් ඉන්න අය වගේ. නිව්සීලන්තේ ඉන්න. කිසි වැඩක් නෑ. සමහර වෙලාවට මේ රජයේ සාමාන්‍ය ගෙවීම් ආධාර ලබාගෙන ජීවත් වෙන පවුල් වල ඉන්න ළමයි. ඒ ළමයින්ට එච්චර ඇඳුම්, එච්චර සීතලාවරණ එහෙමක් නැහැ. සමහර බල්ලන්ට සංග්ලාස් තියෙනවා. සමහර බල්ලන්ට මේ මොකද මේ තියෙනවර මේ සපත්තු වගේ જાතියක් තියෙනවා. ඈ? තියෙනවා. ඒගොල්ලෝ සපත්තු දාගෙන වගේ යනවා. තියෙන සමහර වෙලාවට මේ ළමයින්ට ලියා ගන්නට පොතක් නැති අවස්ථාවක් තියෙනවා. හැබැයි යාට ඒ බල්ලට හම්බ වෙනවා සම්පත්. ගතිය නරකයි. ඔන්න ඔය වගේ තමයි ඔය විපාක දෙනවා. මනුස්ස ලෝකෙත් එන්න පුළුවන්. කොහේ හරි මිත්‍යා දෘෂ්ටියක පවුලක ඉපදිලා කොහේ හරි ඈත තැනක ඉතින් හැමතැනම පිළිලා ඉතිලා ඉතින් කෑම බීම තියෙනවා. එච්චරයි. ඒක නිසා හම්බ වෙන එක හම්බ වෙනවා වැඩක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක
බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නැතත් කර්මයක් කළාම කර්මයේ විපාක හම්බ වීම න්‍යාය ධර්මයි. ඒ කියන්නේ ප්‍රාර්ථනාව පස්සේ මාතර. පින කරලා ඉවරයි. පස්සේ හිතනවා අනේ මම මේ කරපුනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ පුළුවන්. එහෙම පුළුවන්. එතකොට හරවනවා පින. පින තමන් හොඳට පින්කම කරලා හරවනවා පින මට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමට මේ පින හේතු වේවා. අර මෙන්න ඒ වගේ විවට්ටගාමී පින්කම් තමයි පාරමී ධර්ම ගණයට ගැනීම. සසර දුකින් මිදියන්ට රහත් භාවය, පසේ බුද්ධත්වයේ, ගෞතුරා බුදු බව ප්‍රාර්ථනා කරන පින්කම් තමයි විවරණ පින්කම් කියලා කියන්නේ. අනිත් ඒවා නිකන් ඔහේ කරන්නේ. ඒක නිසා මෙහෙම එකක් තියෙනවා දානයක් දෙනකොට අපි හිතමු කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු උපනිශ්‍රේ වේවා කියලා හිතාගෙන පින්කමක් කරනවා. ඒ පින්කමක් කරනකොට අඩුපාඩු කරන්න හොඳ නැහැ. හැමදේම පූර්ණව කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට කියලා හිතාගෙන කරන පින්කමේ යම්කිසි අඩුවක් පාඩුවක් වෙනවා කියලා කියන්නේ මගේ අවබෝධයට පොඩි හැලහැප්පිල්ල වෙනවා කියන එක. ඒක නිසා හැම වෙලාවෙම ඔය බණ පොත්පත් පූජා කිරීම, ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම සාකච්ඡා කිරීම කරවීම, සීල ව්‍යාපාර සකස් කිරීම, ඒ අයට ආහාර පාන ලබා දීම, ස්වාමීන් වහන්සේලාට ආහාර පාන ලබා දීම, අසරණයන් හැම එකකම තියෙන්න ඕනේ මේ පින, මේ කුසලය මට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට අනිත් අයටත් පිළිතෙන් උපකාර වේවා කියලා එහෙම එකක් තියෙනවා. එතකොට තමයි ඒක හොඳ විවට්ටගාමී කුසලයක් වෙන්නේ. ඔය මේ අනිත් ඒවා නිකන් මේ ප්‍රමාණාත්මක පින්කම්. මේ කාරණේ තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ සසංකාරික සංකාරික වෙන්නේ කොහොමද? සල් තම විසින් කරනකොට එහෙමද අසංකාරික මේ තුෂාරියන අහන්නේ අසංකාරික පින් වෙන්නේ කොහොමද? සංසංකාරික පින් වෙන්නේ කොහොමද? මොකද්ද අසංකාරික සසංකාරික වෙන්නේ කියන එක තමයි ඔය අහන්නේ. ඒකනේ මේක වැටුණා. මේක මකනවා. හරිනේ දැන් මොන වගේ පින්කම්ද හොඳ? විවට්ටගාමී පින්කම්. අනිත් අය වෙනුවෙන් හරි නෑදෑයන්ට පින් අනුමෝදන් කරන්නට හරි දානයක් දීලා පින්කමක් කරොත් ඒක අපිට හිතා ගන්න ඕනේ මට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙන්න මේක හේතු වෙනවා. මේ ජීවිතේ පුළුවන්. මේ ජීවිතේ පිනක් කරලා අනුමෝදන් කරන්න පුළුවන්. ඔය පරණ කාලේ තිබුණා එහෙම කරනවා අය. කියන්න ඕනේ. ඔව්. නැත්තම් දන්නේ නැහැ. ඔව් තමන්ටත් අනුමෝදන් වෙන්න පුළුවන්. අනිත් අයටත් අනුමෝදන් කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා මෙහෙම තියෙනවා. පුණ්‍ය ක්‍රියා ධර්ම 10ක් තියෙනවා. පුණ්‍ය ක්‍රියා ධර්ම 10ක් තියෙනවා. ඒ දස පුණ්‍ය ක්‍රියා ධර්ම වල එකක් තමයි පින් අනුමෝදන් කිරීම සහ පින් අනුමෝදන් වීම. අහලා නැද්ද ඒක? පත්ති දාන පත්තානුමෝදන. ඒකනිට පත්ති දානය කියලා කියන්නේ අනිත් අයට පින් දීම. පින් අනුමෝදන් කිරීම. පත්තානුමෝදන කියලා කියන්නේ අනිත් අය දෙන්නා වූ පින් අනුමෝදන් වීම. එහෙම කරන්න පුළුවන්. මේ අසංඛාර සසංඛාර කියලා කියන්නේ මේ පිනක් අසංඛාර වෙන්නේ මෙහෙමයි.
අපිට පින් සිතුවිලි පහළ වෙන ක්‍රම දෙකකට. අපිට කුසල් සිතුවිලි කුසලයක් කරන්න ඕනේ කියලා පින් සිතුවිලි පහළ වෙන ක්‍රම දෙකකට. ඒ තමයි අපි යම්කිසි කෙනෙක් පිනක් කරනවා දැක්කම ඒ වගේම අපි පොතක් කියවලා ඒක ඒ මතකයෙන් බණක් ඇහුවම අපිට හිතෙනවා මම මේ විදිහේ පිනක් කරන්න ඕන කියලා. කවුරුවත් කියලා නෙවෙයි. ඒ පින්කම කරන්නට එතකොට එයාගේ හිතට මතුවෙනවා ඒක කුසල ඡන්දේ කුසල ක්‍රීඩීමේ කැමැත්ත පහළ වෙන්නේ එයාගේ හිත තුලමයි. ඒකට කියනවා මේ හිත ඇතුළෙන්ම පහළ වෙනවා දිය උල්පතකින් ගලන්න වගේ වතුර එන්න වගේ. ඒ කියන්නේ අපි කියනවා දිය ලිඳක් හැරුවන් පස්සේ දිලි වතුර එනවනේ. ඒ වගේ අපිට තමා තුලින් මතුවෙනවා. ආන්න ඒ වාගේ පින්කම් වලට කියනවා අසංඛාරිකව කුසල් සිද්ධ වෙනවා කියලා. අසංඛාරික. කාගේවත් මෙහෙවීමක් නැතුව. සසංඛාර කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත. සසංඛාර කියලා කියන්නේ කවුරු හරි කියන්න ඕනේ. මේ අතාරින්න එපා. 7 දවසේ දීලා ආමේ 3 මාසෙක දෙන්නේ. අවුරුද්දේ මාත් මොකක් හරි දෙන්නම් කරියක් හරි. අල කරිය මගෙන් දාගන්න. පටන්. එතකොට එයා කරනවා. කරන්නේ ඇයි? අර කාගේ හරි මෙහෙවීමක්, මඟ පෙන්වීමක්, උද්‍යෝගියක්, මොටිවේෂන් එකක් අරගෙන අන්න ඒව තමයි කරන්නේ. එතකොට එයාගේ හිතින්ම ආපු එකක් නෙවෙයි. කාගේ හරි කුළුගුරි පාරකින් තමයි යෝග හැදෙන්නේ. ඒකෙත් පින් ලැබෙනවා. පින් ලැබෙනවා. හැබැයි මෙහෙමයි. මෙන්න මේකේ කියනවා එකක් කොහොමද එන්නේ? අසංකාරිකයේ කොහොමද එන්නේ? 100ක් බලය වැඩි. හයිය වැඩි. සසංකාරිකයේ 50ක් විතර වෙනයි. ඇයි? කියපු යටත් යනවනේ. අර එනර්ජි වල තියෙන්නේ ස්ලෝ. ඔය විදිහට. ඒක නිසා දැන් අපි ඉස්සර වෙලාම කරන්නේ මේ වගේ. අපිට ඇත්ත වශයෙන්ම 100% අසංකාරික පින්කම් කරන්නට බැරි ඇයි? කියන්න බෑ. අවශ්‍යයක් නැති නිසා. අපි 100% පින්කම් 100% ආනිසංස අසංකාරික පින්කම් කරන්න බැරි අපි බණ අහලා අඩුයි. ධර්ම ඥානෙ අඩුයි. අවබෝධය අඩුයි. ඔය හින්දාවෙන් කරන්නේ මොකද්ද? අපිට අර වෙන කෙනෙක් කරන එකට සම්බන්ධ වීම අත ගැසීම තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. මේක තේරෙනවා. ඒක නිසා තමයි සසංකාරික වෙන්නේ. අසංකාරික වෙන්න නම් හොඳට ඔය කරන පින්කම් පිළිබඳව අහන්න ඕනේ, හිතන්න ඕනේ, කියවන්න ඕනේ. ඊට පස්සේ ඒවා කියලා දෙන අය ඇසුරු කරන්න ඕනේ, සත්පුරුෂ ආශ්‍රය තියෙන්න ඕනේ. ඔය වගේ කර්ම දෙකටම තියෙනවා. එහෙම තියෙන. අර හොඳට දැනුවත්ව තේරුම් අරගෙන කරන්නා වූ දැනුවත් වුණාන් පස්සේ තමයි එතකොට සසංකාරික භාවයෙන් මිදලා අසංකාරික පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්කමක් කරනකොට කියලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි කරන්න කියලා. මම මේ මගේ ජීවිතේ මම පින්කමක් කරා. ඒක තමයි ඒක මෙහෙ නෑ ගොඩක් දුරට ලංකාවේ ඒක තියෙනවා. හේතුව මේ ඔය අපි ආරණ්‍ය සේනාසනනේ අපේ ජීවිතයේ භික්ෂු ජීවිතයේ පන්සල්නේ අපි ආරණ්‍යයේ තමයි පටන් ගත්තේ. ආරණ්‍යයේ තමයි හැදුනේ, ආරණ්‍යයේ තමයි ඉගෙන ගත්තේ. අපේ පරිසරයේ තියෙන ආරණ්‍ය සේනාසන. එතකොට ආරණ්‍ය සේනාසනයකට දාන දෙන්න එනකොට මිනිස්සු අවුරුද්දකට එක සැරේයි ඒගොල්ලෝ දාන දෙන්නේ.
එහෙම තමයි තියෙන්නේ. ගොඩාක් දායකයින් නම්. ඉතින් මේ ඔය අවුරුද්දකට එක සැරයක් දාන දෙනකොට ඒකේ තියෙන සකස් වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. ඒක හැබැයි නරක නෑ, හරි හොඳයි. හැන්දෑවේ මිනිස්සු ගමුන් ඔක්කොම නෑදෑයෝ ඔක්කොම එකතු වෙනවා අර එහෙ තියෙන ශාලාවක්. ඒකට එකතු වෙලා නැවතිලා රාත්‍රියට එහි ඉන්න ස්වාමීන් වහන්සේ නමක් හොඳ බණක් කියනවා. රාත්‍රී ධර්ම දේශනා ආපු දායක පිරිසට ඉතාමත්ම වටිනා ඉහළ තලයේ බණ දේශනාවක් කරනවා. පැයක් එකමාර දෙකක් බණ කියනවා. බණ අහලා ඊට පස්සේ ඒගොල්ලෝ සමහර අය පොඩ්ඩක් විවේක අරගෙන නැත්තම් කල්ැතුව රෑ රාත්‍රී දානෙ වෙනවා. 1ට 2ට ඔය වගේ 3ට. දැන් අපි දානේ වළඳන්නේ අරුණ උදාවෙන් පස්සේනේ. ඒ කියන්නේ උදේ 6න් වගේ පස්සේනේ. 5න් පස්සේ වගේ. ඉතින් ඒ වෙනකොට අර රෑ හදලාපු දාන ඔක්කොම නිවිලා මේ ගල් වගේ වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ හිත හරි හොඳයි. ඉතින් උදේ පාන්දර ලැහැත්ති කරගන්නත් එපායි. ඒ නිසා සමහර වෙලාවට ආහාර පාන සීතල වෙලා. ඒක මෙහෙම එකකුත් තියෙන සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා 10 15 දිනකට හදනේ වගේ නම් එච්චර සිසිල් වෙන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේ කියන්නේ සේනාසනවල හාමුදුරු ඉන්නව ගොඩක්. 100 නමක් 200 නමක් ඉන්න තැන්වල හදනකොට එකපාරම පැයකින් හදන්න බෑ ඒක. ගොඩාක් කල් යනවා. එතකොට ඔක්කොම ටික උදේට හීතල වෙලා තියෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට වළඳන්න වෙන්නේ සීතල දාන. සිසිල් දාන. එතකොට ඒක නිසා උණුහුම් දානයක් හම්බ වෙනවා අඩුයි. මොකුත් කියන්නත් බෑ ඉතින්. ඒක තමයි සත්‍යය තමයි. මේ එන්නු. එහෙම ඉතින් සමහර වෙලාවට බැරි කමකුත් නැහැ, කරන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි දවසක් මෙහෙම එකක් තියෙනවා මේ ඔය මිනිස්සු රෑ රාත්‍රී ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න කියලා ආප්ප තඹනවා. 2ට විතර ආප්ප තඹුවන් පස්සේ 6ට විතර වළඳනකොට ඒවා රොටි වගේ වෙලා තියෙනවා. ආප්ප රොටි වගේ. ඉතින් සමහර තුල්සිය හදනවා වක් හරි හයියයි. ඒක නිසා මේ දවසක් මේ අපිත් ඉතින් අර මම ආරණ්‍යයක ඉන්නකොට මට හිතුණා ගල්දුවේ ආරණ්‍ය සේනාසනයේ අවුරුද්දකට එක වතාවක් දානයක් දෙන්න. ඔය දානේ බාර අරගෙන මණික්කාරයෙක් ඕක කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. හැම අවුරුද්දෙම එදාට ඒක කරගෙන යනවා. අප්‍රේල් පළවෙනිදා දෙන්නේ කාටවත්. එයාට ගම්මුන් ඉන්නවා විශාල ලොරි අරව බස් අරගෙන එන්නේ රත්නපුරේ පැත්තේ ඉඳලා. ඒගොල්ලෝ ඉතින් බොහොම ඔක හැබැයි හොඳට එයා දාන දෙනවා. හැබැයි එයා දෙන්නේ නැහැ වෙන කෙනෙකුට. එක අවුරුද්දක එයාගෙන් ඒ දානේ මම හිටියේ වෙන ආරණ්‍යයක අපේ දායක කට්ටියක් කියලා මං කිව්වා මං දානයක් බාර ගන්නට උගලන්ට කරන්න පුළුවන්ද කියලා. අපේ දායකයෝ කරන්න කිව්වා. ඒගොල්ලෝ හරියට කැමති වුණා. මං කිව්වා එහෙමනම් ස්වාමින් වහන්සේලාට හම්බ වෙන්නේ නැති දාති අපි පූජා කරමු කියලා. ඉතින් මේ හැබැයි දානි ගන්න බෑ. ඊට පස්සේ ඒ ස්ථානෙට කියලා ඒ ලේකම් මහත්තයා මම කියපු හින්දා එක අවුරුද්දකට දෙන්නම් කිව්වා එක වේලාවක්. මං කිව්වා කොච්චර වටිනවද කියලා. එක වේලක් එක අවුරුද්දකට. දැන් එයා එක අවුරුද්දක දුන්නා 1994 හරි 5 හරි දුන්නා එක ඒ අවුරුද්ද විතරයි.
ස්වාමින් වහන්සේ ඉල්ලපු නිසා මම දෙන්නේ වෙන නම් දෙන්නේ නැහැ කියලා ඔහොම දුන්නා. ඊට පස්සේ දානේ කොහොම හරි ගත්තා. ඇගෙන ඊට පස්සේ කිව්වා දැන් අපි ආරණ්‍ය වැඩ ඉන්න හින්දා දන්නවනේ මේ දානි හම්බ වෙන දේවල් සහ නොවන දේවල්. ශ්‍රී ලංකාවේ දානයකට පොළොස් තියෙනවාමයි. හල තියෙනවාමයි. හරිප්පු තියෙනවාමයි. මේ අපේ සමහර දායකයෝ හිතනවා මේ හාමුදුරන්ට අලයි පරිප්පුයි පොළොසුයි හම්බ නැත්තම් සිවුරැල්ල යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉන්නවා. ඒක හම්බුනේ නැත්තම් ඉන්නවා. අනිත් එක මේ කාලේ ළඟ එකක් පටන් ගන්න තියෙනවා අර මේ සෝයා. ඒක අනිත් එක. ඉතින් මේ මම කල්පනා කරා මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රියමනාප විදිහට යමක් දෙන්න. ප්‍රියමනාප විදිහට යමක් දෙන්න. ඒක නිසා මේ පස්සර පැත්තේ මොනරාගල බිබිල පැත්තේ තියෙනවා මේ ජාතියක් ඒවා එහි පැත්තේ තමයි තියෙන්නේ වැඩිපුර මඩු කියලා. මඩු එක්කෙනෙකුට ඕඩර් එකක් දුන්නා හොයන්න. ඒක යා ගමෙන් හොයාගන්න නම් කියලා. ගෙනාවා. අනිත් එක තමයි කුරක්කම්. කුරක්කම් තලක කුරක්කම් පිට්ටු අනිත් එක තමයි ඒ ඔක්කොම එක එක්කිනාට බාර දුන්න හරියට දානේ වළඳන වෙනාව එනකොට උණුහුම් විදියට උයලා ඉවර වෙනවා. ඊට පස්සේ තව එකක් කරා අර ලංකාවේ ප්‍රොඩක්ට් එකේ තියෙනනේ ගමේ ප්‍රොඩක්ෂන් කට්ට සම්බල් තියෙනවනේ. ඒක මෙහි නෑ. මෙහි නෑ නේද? දැන් බෝතලේ එක නෙවෙයි. ඒ අර ඉන්දියන් කාරේ මොරිස්තල්ල ගෙවගෙන ඒක නෙවෙයි. හැබැයි ගමේ ඒ වෙලාවට අර ගලේ යමරලා හදන එක නෑ. ඒවත් හොඳයි. ඒවත් තිබුණා. මේ වගේ දුර්ලභ ගණේ ආහාර පාන එකතු කරලා එකක් හැදුවා. මේ අපි අම්මලාට එහෙකට කිව්වා ඔගොල්ලෝ ස්වාමීන් වහන්සේලා දානේ වළඳන්ට එන වෙලාව වෙනකොට නිෂ්පාදනය කරන්නට බලාගෙන ආපතම්මඩි. ඒක රෙඩි කරගෙන ෂෝ උඩුණු යාප. උණුණු ආප දෙන්නේ කියලා. හම්බ වෙන්නේ නැහැ. හදන්න එපා ස්වාමීන් වහන්සේලා අරගෙන දානට එනකොට ඒගොල්ලෝ හදන්නේ කියලා. ඊට පස්සේ ওই විදිහට දානේ වළඳන්ට පටන් ගත්තට පස්සේ තමයි ආප්ප හැදෙන ගිහිල්ලා අර 3-4 ගිහිල්ලා පිළිගන්නේ. ඔය 1994 95 පටන් ගත්ත දානේ තවත් වෙන් කරන්න බැරුණා. තවත් යනවා ඒක. මම දැන් ඉන්නේ රට. ඒ වුණාට තවත් ඒ දානේ එහෙම යනවා. ඉතින් මේ අනිත් කාරණේ තමයි ඒක මම හිතුවේ ගොඩාක් හාමුදුරුවෝ එනවා හාමුදුරු 500ක් විතර එනවා ඒ දාන. ඒ ස්වාමීන් වහන්සේලාට අනිත් දාන ඔක්කොම ඉතුරුනා. බාත් ව්‍යංජන අර ඔක්කොම එකතුනා වැඩියෙන් ගියේ මොකද්ද? අර මඩු ඊට පස්සේ තව જાති තිබුණා, පිට්ටු තිබුණා, උණුආ. උණුආප්පයි කට සම්බලු. උණුආප්පයි කට සම්බලු. ඒක තමයි එදා ගියේ. ඉතින් ওই විදිහට එදා ඒක කරා. දැන් මම දැන් ලෝකේ වටේ ඉතින් එහෙම යනවනේ. හැම තැනම ආප්ප හම්බ වෙනවා. උණු ආප්ප කට්ට ඔස්ට්‍රේලියාවේ ගියොත් හම්බ වෙනවා. මේ හම්බ වෙනවා. බ්‍රිස්බන් ගියන් පස්සේ හම්බ වෙනවා. හරි කලාතුරකින් හම්බ වෙන්නේ. ඒක ඒ වගේ හැම තැනම ඒක හම්බ වෙනවා. ඒක ඒ පිනේ තියෙන ස්වභාවය. තව එකක් කියන්නේ. ඒක තමයි හොයා බලා දැන් මේක මේ ස්වාමීන් වහන්සේලාට දැන් නුවප් හම්බ වෙවි. මේ තව එකක් තියෙනවා මෙහෙම. දවසක් දැන් අපි මේ භික්ෂු සමාජයේ ඉන්නකොට මිනිස්සු ආන ස්වාමීන් වහන්සේ මොනවද පූජා කරන්න හොඳ කියලා. ඉතින් අපි දන්නවනේ තියෙන જાති. අපිට වැඩිපුර හම්බ වෙන්නේ ටූත් පේස්ට්, සබන්, තුවා, ටූත් පේස්ට්, සබන් ඕවා තමයි වැඩිපුර.
ඒකින් කියන්නේ දත්ත කට මැදලා නාලා කියලා ඉහදාගෙන ඉන්න කියන එක. ඒක තමයි ස්වභාවය. ඉතින් අපි අනිත් එක කාලා බෙල ඒ වෙන මොකක්වත් එහෙම අනිත් එක මෙහෙ හම්බ වෙනවා මේස්. මේස් තියෙනවා ඔය පන්සල් වල පැකින් තියෙනවා. දැන් මම දවසක් කිව්වා මේ ස්වාමින්වහන්සේලාට ලැබෙන්නේ නැති පහේ જાතියක්. ඒ තමයි මේ අර අයිස්ක්‍රීම් මේ කෑන් නෙවෙයි. ඒකේ තියෙනවා අයිස්ක්‍රීම් මේ චොක්ස් එක. ඒකේ තියෙනවා ක්වොලිටි. සිල්වර් පහේ ඉස්කෝල ගාව තියෙනව නෙවෙයි. තව තියෙන සුපර් ක්ලාස් ඒවා තියෙනවා. ඒ හොඳ. ඒවා ඉතින් ගොඩක් ලොකු තැන්වල තියෙනවා. ඒවා පූජා කරන්න කියලා. දවසක් මම පෙබරවාරි මාසේ මට මතක හැටියට 28 වෙනිදා වගේ දවසක කොළඹින් කතා කරලා ඇහුවා නව ශ්‍රීලංකේට ස්වාමීන් වහන්සේ අපි අහවල් ආරණ්‍ය සේනාසනයට යනවා දානයක් දෙන්න. ඒ ස්වාමීන් වහන්සේලා නම් මොකෝ කියන්නේ ස්වාමීන් වහන්සේට පුළුවන්ද මේ ඒ ස්වාමීන් වහන්සේලාට කැමැති වගේ දෙයක් කියන්න කියලා. දැන් මම ඉන්නේ නිව්සීලන්ත මේ දාන සිද්ධ කරන්නේ ශ්‍රී ලංකාවේ විස්තර අහන්නේ කොහෙන්ද? නව ශ්‍රීලන්තෙන් අහන්නේ. කමක් නැහැ ඉතින් රට දානයක් වෙනවනේ එතකොට. දැන් මේ මම කිව්වා මෙහෙම ගියාට කමක් නැහැ. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේලාට ලැබෙන්නේ නැති පහේ වර්ග තියෙනවා මේ දවස් 4කට විතර ඉස්සරහට කියලා තමයි ඇහුවේ. මට මතක හැටියට මම 25 26 වගේ තමයි ඇහුවේ. ඒ දෙවෙනිදා වගේ දවසක තමයි ඔක කරන්න යන්නේ. ඊට පස්සේ කිව්වා මේ හම්බ වෙන්නේ නැහැ අයිස් චොක්ස්. හැබැයි අයිස් චොක්ස් දෙනවා නම් මේ සමහර ඒවා තියෙනවා අපිට හම්බ වෙන අයිස් චොක්ස් සමහරකට හම්බ වුණා. අයිස් චොක්ස් කියන්නේ මොකක්ද? අර පිට තියෙනනේ කවර් එකක් තියෙනවනේ නේද? ඒ කියන්නේ චොක්ලට් කවර් එකක් තියෙනවා. ඒක හිල් කරපු ගමන් සිවුරු පැත්තට මෙහි යක් වෙනවා. අර දිය වෙච්ච ඒවාට අල හොද්ද වගේ ඒ රැක්කේ. දැන් ඕකනම් එපා. නෑ ඒක තියෙන්නේ ඒක උදේ අරගෙන ඔහේ බෑග් එකේ තියාගෙන. ලංකාවේ රස්නේ ඇතුලේ දිය වෙනවා. එහෙමනම් එපා කිව්වා. ඊළඟට ගියේ තැන හම්බ වෙන්නේ තුන් වගේ අතෙන් කටෙන් බේරෙන ඒවා තමයි. ඒකින්ද එහෙම පූජා කරන්න එපා. ඒක නිසා කිව්වා හොඳ අයිස් චොක්ස් ඕඩර් කරලා ඒක හොඳට ඉසයින්නාන්සලා අර තියෙන සීසල් යන්නේ කියලා තියෙන. එහෙම පූජා කරගන්න කිව්වා. ඊට පස්සේ අහා කිව්වා. හොඳම ක්වොලිටි ඒවා හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ කොළඹ ඇවිදලා මේ හොඳ තියෙනවනේ. හොයාගත්තා. ඒ වගේ අර අයිස් බොක්ස් තියෙනවා ඒවා තියාගෙන ගියා. දැන් ඔය ඕක කරේ 25 26 වගේ දවසක ඊළඟට ඒගොල්ලෝ දැන් දෙවෙනිදා වගේ දවසක තමයි ඔක කරන්න යන්නේ. 28 වෙනිදා වගේ දවසක මගේ ස්ථානෙට ආවා එක්කෙනෙක් හම්බ වෙන්න. එයා ගෙනාවා ලොකු කූඩයක්. ඒ තමයි අයිස් චොක්ස් සහ චොක්ලට්. තාම ලංකාවේ දානි දීලත් නැහැ. ආන්න එහෙම සිද්ධියක් තියෙනවා. ඉතින් ඕක මට ඇත්ත වශයෙන්ම මම හිතලා කිව්වේ කවුරුත් කිව්වේ නැහැ කියන්න කියලා. එයා විපරම් කරපු නිසා. ඒක නිසා පින්කමක් කරාම පස්සේ මේක කියන්න හේතුව පින්කමක් කරාම ආනිසංස විපාක හම්බ වෙනවා. ඒ වගේම තමයි නිවන් ලබා දීමත් සසංකාරික අසංකාරික වෙන්නේ ওই විදිහටයි. කර්මයක් පිරිසිදු හිතින් කරයින් පස්සේ අනිවාර්යයෙන් මේක හම්බ වෙනවා. දැන් මම පින්කමක් කරයින් පස්සේ ඒකේ ආනිසංස මේ ජීවිතයේ කොටසක් හම්බ වෙනවා. නේද? පින්කමක් කරයින් පස්සේ කොටස් 7කට බෙදෙනවා නේද? ඒකේ කොටස් 7න් එකක් මේ ජීවිතේට
තව කොටසක් ඊළඟ ජීවිතේට තව කොටස් 5ක් තියෙනවා. නිවන් දකින්න. මට නිවන් දකින්න කල්ම අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් අඩුවක් වෙන්නේ නැහැ. ඒක කිව්වේ මේකයි. මේ පින්වතුන් යම්කිසි පින්කමක් කරනකොට ඔය විදිහට කරන්න. හැබැයි ඔක කරන්න පුළුවන්කම තියෙන්නේ දැනගෙන හිටියොත් විතරයි. බණ දන්නවා නම්, තැන දන්නවා නම්, ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන දේවල් එහෙම දන්නවා නම් විතරයි පොතපතද, පෑන පැන්සල උනත් ඉගෙන ගන්න සමහර ආවදරන සිවුරු පිළිකර නැහැ. ඒව හොයලා අන්න එහෙම හොයලා දුන්නොත් තමයි ඔක සිද්ධ වෙන්නේ. ඒකයි අසංඛාරික වෙනවා කියලා කියන්නේ. ධර්මයේ දැනගන්න තරමටම මේ පින්කම් අසංඛාරික වශයෙන් කරන්න පුළුවන්. කමන්නේ. ඒවත් එහෙම තමයි. බෙහෙත් ලබා දෙන්න. අහලා මොනවරේ මේක මට අවශ්‍යයි කිව්වට පස්සේ පූජා කරන්නට කමක් නැහැ. එහෙම පුළුවන්. ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දේවල් අහලා එහෙම දෙයක් පූජා කරන්න පුළුවන්. හැබැයි සමහරලා තියෙනවා ඒක කියන්න ඕනේ. දැන් අපෙමුත් අහලා තියෙන ස්වාමීන් වහන්සේලාට මොනවද ඕන කියලා. අහලා ලිස්ට් එක ලියාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන දේවල් තමයි පූජා කරන්නේ. අර මේස් එකයි, සබන් එකයි, ටියුපේස් එකයි ඒකමයි. ඔව්. ඒක අහලා කමන්නේ. පුළුවන් පූජා කරන්න. ඒක කමන්නේ. එතකොට ඒ සරණ අවශ්‍ය තියෙන්නේ. දැන් ওই සමහරලාට ස්වාමීන් වහන්සේලා කියන්නේත් නැහැ. මේ කියන්නේ නැහැ. අවශ්‍ය දේ මොකද්ද කියලා. ඕකට වෙන ක්‍රමයක් තියෙනවා. ඒ දැනගන්න ක්‍රමයක්. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක මේ හිමීට නිකන් කතා කර ඉන්න ඕනේ. කතා කර ඉන්න ගමන් ඔය ටොපික්ස් ටිකක් දාන්න ඕනේ. නැතුව කියන්නේ නැහැ. එහෙම ඉල්ලගෙන කියාගෙන තමයි මේ දැනගෙන තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් එක තමයි මෙහි සමහර වෙලාවට පහසුකම් තියෙනවා. ලංකාවේ සමහර ස්වාමීන් වහන්සේලාට පහසුකම් නැහැ. සමහර වෙලාවට ලංකාවේ ස්වාමීන් වහන්සේලාට තියෙන පහසුකම් මේ ස්වාමීන් වහන්සේලාට නැහැ. ඔය සීතල ඇඳුම් මේස්ම නෙවෙයි. ඔව්. ජැකට් එකක්, ස්කාර්ෆ් එකක් ඒවා හොඳයි. ස්වෙටර්ස්. ඔව් අර දාගන්න ඒවා උඩට දාගන්න. ඒ වගේ දේවල් පූජා කරන එක හොඳයි. ඒවා නිවන් පතාගෙන පූජා කරන්න ඕනේ. නිවන් පතාගෙන මට මේ දෙන දේ පූජා කරන දේ මට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට කෙලෙසුන්ගෙන් පීඩා නොවිඳ ගුණ පුරා ගන්නට විවට්ටගාමී කර්මයක් වේවා කියලා හිතාගෙන පූජා කර එක පිළිතුර. තේරි ගාතාවල. ඇත්තට තේරුන් වහන්සේලා තේරි ගාතා දැන් ඒ වගේ තමයි ඒ තේරි ගාතාවල ගොඩාක් තියෙනවා නිවන් පතාගෙන කරපු පින්කම්. වරක පූජා කළා තියෙනවා, වැල පූජා කළා තියෙනවා, මල් පූජා කළා තියෙනවා, ආසන පූජා, දුම් කබල්, පහන් මේ වතුර මේ පාවිච්චි ගන්න ඔය මේ පුරව ගන්න කල වගේ ඒවා ඔය වගේ নানা ආකාරය. දැන් අපේ දැන් යම් කිසි දීක්ෂාත් මේ අපේ ලංකාවේ ඉපදිච්ච අයගේ අනාගතයේදී තේර ගාතාවක් ලියන්න ගියොත් එහෙම හැම එකෙම තියෙන්නේ මිය ගියා වූ අයට පින් දෙන්න දීපු දාන එක ආච්චි අම්මා වෙනුවෙන් කරපු එක ඒ හැමුනේ එහෙම තමයි කියන්නේ. ඒක කරලා දෙන්නේ එහෙමනේ. මේක තේරුණාද? ප්‍රශ්න වලටත් උත්තර සැපෙව්වා. මේ ප්‍රශ්නෙටත් සසංකාරික අසංකාරික වෙන හැටි දුන්නානේ. අනිත් එක තමයි තව එකක් කියන්න ඕන. සසංකාරික අසංකාරික භාවය තමා තුලිමුත් සිද්ධ වෙනවා. තමා තුලින් ඉස්සර වෙලා අසංකාරික වෙලා පස්සේ හිතනවා ඕනේ නැත්තම් කියලා හිතනවා. ඉස්සර වෙලා දෙන්න හේතුණා අසංකාරික කුසල සිත පස්සේ හිතනවා නෑ ඕනේ. ආයෙ හිතනවා නෑ. මං ඉස්සෙල්ලා හිතපු එකනේ ඔය දීලා ගන්න. එතකොට පොඩි බැස්. ඒක නිසා තමා තුලිමුත් ඔක සසංකාරික වෙනවා. පළවෙනි හිතපු හිතවිල්ලේම දුන්නා නම් ෆස්ට් ක්ලාස්.
ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිට එක්කෙනෙක්ගේ පින්කමක් සසංකාරික වුණා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා පිටම එක්කෙනෙක්ගේ දානමය පින්කමක් සසංකාරික වුණා. හොඳම පොඩිට කියන මොකක්ද? සසංකාරික. එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බණ අහා හිටියා. ඒක සාටක කියලා මිනිස්සෙක්. එක සලුවක් තියෙන මිනිස්සයා. එයාට බුදුරජාණන් වහන්සේගේ බණ අහා එනකොට මොන හරි දෙයක් දෙන්නම හිතුණා. කල්පනා කරා බලනකොට තියෙන වටිනා වස්තුව සලුව. උඩට දාලා තියෙන සෝල් එක. ඒක පූජා කරන්න ඕනේ කියලා හිතන ඒ අසංකාරික. ඊට පස්සේ කල්පනා වුණා ආමිනීටයි මටයි දෙන්නටම තියෙන එකයිනේ. ඕනේ බැස්ස. ආයෙත් බණ අහගෙන යනකොට හිතුණා කොහොම හරි දෙයක් පූජා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයෙත් හිතනවා නෑ ඕනේ දෙන්නටම තියෙන එච්චරනේ. හිත බැස්සා. 3 වතාවක් හිතුණා. ඉතින් ඊට පස්සේ මේ 4 වෙනි වතාවේ නෑ 3 වෙනි වතාවේ ආවන් පස්සේ ආයි මේක තවත් ආවොත් මට මේක මේ විදිහටයි වෙන්නේ වගේ හිත බයිනේ. දැම්මම හිතච්ච වෙලාවේ පූජා කරන්න ඕනේ කියලා පූජා කරා. හැබැයි පූජා කරනකොට ලෙවල්ස් ටික දැස්සා. සසංකාරික වුණා. ඉතින් විපාක හම්බ වුණා. හම්බ වුණේ පොඩි මට්ටමේ. රජතුමා දැනගෙන එයාට දුන්නා. ගම්වරයක් හම්බ වුණා. හැබැයි යම්කිසි දෙයකින්වත් පළවෙනි එකේ එහෙම දුන්නා නම් ගම්වරේ නේ සිටු දඬුරක් වගේ තැනකට යනවා. ආන්න එහෙමයි ওই පින්කම් වල හැටි. පසු ගස්සොත් පස්සට ඇද්දොත් එතනම තමා තුලින් සසංකාරික වෙනවා. ඔකත් දැනගන්න. ප්‍රඥාවක් තිබෙනවා ධ්‍යාන වැඩිම මාර්ගඵල ලබා ගැනීම සඳහා කෙතරම් උපකාරී වේද යන්න පහදා දෙනවා. ධ්‍යාන වැඩිම සහ මාර්ගඵල අවබෝධ කර ගැනීම කියලා කියන්නේ දෙකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර 100 ගානක පීඨ දාස් ගානක අවස්ථා බොහෝ ගානක ධ්‍යාන වැඩිම අනුමත කළේ. චිත්ත සමාධිය දියුණු කිරීම ධ්‍යාන වලට පැසීම ගොඩාක් උන්වහන්සේ කියලා දීලා තිබෙනවා අනුමත කරලා තිබෙනවා. ආහාර ගැනීමයි මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්නේ. මේ ආහාර ගැනීමයි මාර්ගඵල අවබෝධය දෙකක්. නමුත් මාර්ගඵල අවබෝධයට ආහාර ගැනීම උපකාරක පිටක් වෙනවා. එහෙමනේ. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේලා සෑම දවසකම උදේ පින්ඩපාතේ වඩේ. ඊට තියා ගියාම ධ්‍යාන වැඩිම චිත්ත සමාධිය සකස් කර ගැනීම ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා විපස්සනාවට යන්න. හේතුව විපස්සනාවේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි ධ්‍යානයක් හදාගෙන ඒ තුළින් විපස්සනාවට බර වීම. එහෙම නැත්නම් තිබෙනවා ධ්‍යාන වලට යන්නේ නැතුව මුලින්ම විපස්සනා කිරීම. ඒ තුළ ධ්‍යාන වලට ගියාම ඒ හරහා නාම ධර්ම දැන ගැනීම හරි ලේසි. ඔකයි උතර තියෙන ප්‍රශ්නේ.
මේ ලෝකයේ රූප ධර්ම තිබෙනවා නාම ධර්ම තිබෙනවා. ඒ ධර්මතා දෙකෙන් රූප ධර්මයේ ඕලාරික නිසා ගොරෝසු නිසා බල නිසා තේරුම් ගැනීම පහසුයි තරම නාම ධර්ම අමාරුයි. නාම ධර්ම තේරුම් ගන්න පුළුවන් සිත කියන්නේ මොකද්ද? වේදනාව පස්සේ කියන්නේ මොකද්ද? චේතනා මනසිකාර කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් ලේසියෙන් සමාධිය තියෙනවා නම්. ඒ නිසා සමාධි භාවනා අතර විශේෂයෙන්ම ඔය කියන නාම ධර්ම භාවනා හරියට සිද්ධ වෙනවා. ඒ නිසා ධ්‍යාන වැඩි වීම මාර්ගඵල ලබා ගැනීමට උපකාර වෙනවා. ඒකට කියනවා පාදක ධ්‍යාන කියලා. විදර්ශනා පාදක ධ්‍යාන. විදර්ශනාවට ග්‍රවුන්ඩ් එකක් හැටියට හදාගන්න ධ්‍යාන භාවනාවක් කියලා කියනවා. ඊළඟට තියෙනවා උදේ සවස ගෙදර බුදුන් වැඳීම, ගිලම්පස පූජා කිරීම, සීලබ්බත පරාමාස ගණයට වැටෙනවාද කියලා පැහැදිලි කර දෙන්න. බුද්ධ වන්දනාව, ගිලම්පස පූජා කිරීම, සීලබ්බත පරාමාසයට වැටෙන්නේ නැහැ. ඒක ගරු කිරීමක්. ඒක කුසලයක් වඩා ගැනීමක්. බුදු ගුණ සිහිපත් කිරීමක්. ඒක නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා කියලා බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන කණකපුලෙන් හිටගෙන හිටියොත් ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා කියලා මේ වතුර බොන්නේ නැති හිටියෝ, කෑම ගන්න නැති හිටියෝ ඕවා සීලබ්බත පරාමාසය. ගරු කිරීම, වන්දනා කිරීම, බුදුරජාණන් වහන්සේට ගිදර වන්දනා කිරීම, චෛත්‍ය ගාතු වන්දනා, ගිහිල්ලා වන්දනා කිරීම, බෝධි වහන්සේලාට ගිහිල්ලා වන්දනා කිරීම අපට නැහැ. හේතුව ස්ථාන විතර වෙනස වල විතර වෙනස තියෙන්නේ. රහතන් වහන්සේලා ඔය වන්දනාව සිද්ධ කළා කියලා. සීලබ්බත පරාමාසයට යනවා නම් රහතන් වහන්සේලා 13 වහන්සේලා වගේ චෛත්‍ය වගේ බෝධි වහන්සේලා වගේ එහෙම යන්නේ නැහැ. ඒක නිසා ඒක සීලබ්බත පරාමාසය කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට වැඩි එක එක ಜಾති කරන්න ගියොත් එහෙම දෘෂ්ටිගතේ ඒවා තියෙනවා. ඒ වගේම බහැර වෙන එක ඊළඟට සක්මන් භාවනාව සම්බන්ධයෙන් ධනිසින් පහළ පඨවි ධාතුව ප්‍රකට වීම හා ඒ කොටසන් විතරක් බැලීම සුදුසු කියලා වැටහෙනවා නම් පැහැදිලිව පේනවා නම් පාදය ධනහිසින් පහළ පාදය ඒ වගේම වලලු කර පාදයේ පතුල ඇඟිලි ඒ වගේ පඨවි ධාතුව අනිත් ධාතු ස්වභාවයන් ඒ ස්ථානයේ පේනවා නම් දැනෙනවා නම් වැටහෙනවා නම් එහෙම බැලීම කිසිම වරදක් නැහැ ඒක. හැබැයි පස්සේ ඒ සමාධියක් අවබෝධයක් කෙනෙකුට එතනින් ආරම්භ වෙච්ච ධර්ම අවබෝධය මුළු ශරීරේ පුරාවටම පැතිරලා යනවා. ඊළඟට අනිත් පාදයේ පිළිබඳව අපි කිසිවක් මෙනෙහි කළ යුතුද? ඒක මෙහෙමයි කියන්නේ. දකුණු පාදය මෙනෙහි කරනකොට වම් පාදය මෙනෙහි කරන්න බෑ. වම් පාදය මෙනෙහි කරනකොට දකුණු පාදය මෙනෙහි කරන්නත් බෑ.
නමුත් වම් පාදය හෝ වේවා දකුණු පාදය මෙනෙහි කරනකොට ඇත්තට උපාදාන වෙලා තිබෙන රූප කොටසක් තමයි බලන්නේ. වම් පාදයක් තමන්ගේ කියලා ගත්ත වම් පාදයේ දකුණු පාදයක් තමන්ගේ කියලා ගත්ත දකුණු පාදය. ඒක නිසා ඒ පාදයේම කොහේ බැලුවත් උපාදාන වෙච්ච එකක් නිසා ඒ රූප ස්කන්ධයට අයිති වෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. සක්මන් භාවනාවේදී දැනෙන නාස අග ආනාපාන දැනීම ඉක්මනට ඉද සක්මන් භාවනාවේදී වරින් වර නාසිකාව අග ආනාපාන සතිය දැනෙන හේතුව අපි වාඩි වෙලා ආස්වාද ප්‍රස්වාස පුරුදු කරලා පුහුණු කරලා තියෙන නිසා ඒ පුරුද්දට ඒ පුරුවට සක්මන් කරනකොට වරින් වර අපේ සිහිය ආනාපාන සතිය දිහා හුස්ම රැල්ල දෙක තුනක් එහෙම වැටෙනවා. හැබැයි හිතගෙන සක්මන් කිරීමේදී ආනාපාන සතිය වැඩි වීමට අනුමත කරලා නැහැ. හේතුව ඒකට බරට ගියාම පදයට ආනාපාන සතියට ගියාම ඒක මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. සූත්‍ර දේශනාවලත් අනුමත කරලා නැහැ. දවසක් එපාරමි සේනාසනයේට උදේ පාන්දර 3:00 විතර අපි ස්වාමීන් වහන්සේලා භාවනා කරගෙන හිටියා. ඒ ස්වාමීන් වහන්සේ නමක් හිතගෙන ඔය විදිහට ආනාපාන සතියට ගියා හිතගෙන ආස්වාද ප්‍රස්වාද කරගෙන පිය බල බල හිටියා. හිත ගැඹුරට ගියා. ශරීරය පාන්නේ නැති ගියා. හරියටම වැටුණා. හරියට කොටයක් ගහක් කඩා දෙන්නේ කොහොමද? හරියට වැදුණු මූණ හරියටම බිමටම අතිදැන් බලනවා. ඒක නිසා මේ ආනාපාන සතියට බුදුරජාණන් වහන්සේ විශේෂ ඉරියව්වක් දේශනා කළ තිබෙනවා. ඒ තමයි නිසීදති පල්ලංකම් ආභුජිත්වා. ඒක නිසා ඒ ඉරියව්වට ගැළපෙන භාවනාව තමයි හොඳ. වරින් වර උහුම කරලා දැනුණට කිව්වට ඒක දැක්කට කමන්නේ වැඩි යන්න හොඳ නැහැ. මේ ආනාපාන සතිය වඩනකොට ආනාපාන සතිය වැඩි වීමට තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාවට අනුව ඉඳගැනීමේ ඉරියව්ව තමයි ඊ타මත්ම සුදුසු, ඊ타මත්ම නිවැරදි හොඳට කරන්න පුළුවන් ඉරියව්ව. ඒ වගේම තමයි සක්මන් කරනකොට සුදුසු ඉරියව්ව තමයි ගමන් කිරීම ඉරියව්ව. නේද? ගමන් කිරීම ඉරියව්ව. මේ බිමුතුන් කිසිම දවසක උත්සාහ කරන්න එපා ඉඳගෙන ඉන්න ඉරියව්වේ සක්මන් කරන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වේ සක්මන් කරන්න උත්සාහ කරන්න එපා. නිදාගෙන ඉන්න ඉරියව්වේ සක්මන් කරන්න උත්සාහ කරන්න එපා. ඇයි? ඉඳගෙන ඉන්න ඉරියව්වේ සක්මන් කරන්න බෑ. නිදාගෙන ඉන්න ඉරියව්වේ සක්මන් කරන්න බෑ. සක්මන් කරන්න පුළුවන් මොන ඉරියව්වද? සක්මන් ඉරියව්ව. තමන් කරන ඉරියව්ව. නේද? ඒක නිසා ඒ ඉරියව්ව ඒවට වෙන් වෙලා තිබෙනවා. පිළිකුල් භාවනාව නම් සක්මනෙත් කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්ව කරන්නත් පුළුවන්. සමහර ඒවා මෛත්‍රියක් පුළුවන්. සමහර ඒවා ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. ආනාපාන සති භාවනාවේ මුල් අවස්ථාවේදී ආයාසයෙන් කීපවරක් හුස්ම ගන්නා විට නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වැඩිම
දැනෙන නමුත් ආයාසයෙන් හුස්ම නොගන්නා විට එය හඳුනා ගැනීම අපහසුයි. ඒ වෙලාවේදී පපුපු දේශය සහ උදරයේ උස් පහත් වීමට හිත යොමු කිරීම වැරදි ක්‍රියාමාර්ගයක් දැයි කර්මයන් පාදයි. උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කිරීම භාවනාව. කුදු විපස්සනා භාවනාව. විදර්ශනා මානසිකාරය. ආනාපාන සතියේදී හුස්ම ප්‍රකට වෙන්නේ නැත්නම් ඒක වරින් වර කීප ගමනක් කරාම අහුවේ. හුස්ම සිවුම් වෙන කොටයි ඔය තේරෙන ගතිය නැතිලා යන්නේ. උදරයේ උස්වීම පහත් වීම පිම්බීම හැකිලිම දැනෙන්නේ හුස්ම ගන්නකොට ශාරීරික තෙරපීම අපිට ප්‍රකට වෙන නිසා. ඒක නිසා ඒ පැත්තට යන්නේ නැතුව හරියටම ආනාපාන සතියේ විතර අඳවන්න ඕන නම් කරන්න තියෙන්නේ වරින් වර ඕනේ කමින් කීප ගමන කුසුම ගන්නේ නවත්තමින් ටිකක් දිගට කරගෙන යනකොට අර උදරයේ පැත්තට යන්න අවශ්‍ය නැහැ. ආනාපාන සතිය පැහැදිලිව හොඳට වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඉක්මනට ඉතින් අයින් වෙන්නේ නැතුව උත්සාහ කරන්න සිහිය හොඳට වැඩිපුර තියලා සියුම් වෙච්ච ආස්වාස බලන්ට ප්‍රස්වාස බලන්න. ඒක උපපත්නේ විරාපත්නේ. ඊළඟ ප්‍රශ්නේ ආනාපාන සති භාවනාවේදී සතිපට්ඨාන සූත්‍රයේ පරිදි අධ්‍යාත්ම බහිද්ද යනුවෙන් සඳහන් ආකාරයට බැලිය යුත්තේ කෙසේද? හුස්ම ඇතුල් වීම සහ පිටවීම පමණක් දැනෙන විට නාසිකාග්‍රයේ තැනක් නොදැනෙන විට එසේ අධ්‍යාත්ම බහිද්දේ දැනීම සුදුසුද? භාවනාවේ තිබෙනවා ප්‍රත්‍යක්ෂ දැනීම සහ මානසිකාර දැනීම කියලා දෙකක්. ප්‍රත්‍යක්ෂ දැනීමයි මානසිකාර දැනීම. එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂා දැනීම කියලා කියන එක. දැන් මේ පින්වතුන් ඇඹුල් කෑවන දෙහි කෑල්ලක් දෙහි බෑයක් කපලා දෙහි බෑයක් කටට අල්ලා හැදුවම මොකක්ද දැනෙන්නේ? ඇඹුල් දැනෙන්නේ. එතකොට අපේ කට මොනවා වගේ? හැඩේ මොන වගේ? කටේ හැඩේ මොන වගේ වෙයි? ඇද වෙනවාය කියලා කියනවා. තව අපි දෙහි ඇඹුල් කනකොට මොකද වෙන්නේ? කට හිරි වැටිලා හරියට කට අරගන්න බැරුව හැඹරිලා ඇද වෙලා තෙරපිලා මහා අමුතු ස්වરૂපයක් ගන්නව නේද? එහෙම නේද? ඒ මොකක් නිසාද? ඒ ප්‍රත්‍යක්ෂ ඇඹුල් නිසා. දෙහි ඇඹුල් ප්‍රත්‍යක්ෂ අපි විඳිනවා. එහෙම නිසා නේද? අපේ කට ඇදෙන්නේ. මේක පැහැදිලිද? අපේ ළඟ ඉන්න මිනිස්සේ අපේ ඉස්සරහා අපිට පිනිපිනි
එයා දීබෑයක් කටට මිරිකා ගන්න. එතකොට අපේ කට මොනවා කියනවා? ඒ නිකන් ඇතුළට ඇකිලෙනවා. එතකොට මොකද වෙන්නේ අපි? එතකොටත් නිකන් ඇඹරිලා ඇකිලිලා එහෙමත් වෙනව නේද? මේ දෙකේ වෙනස මොකක්ද? එකක් අපි ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිම ඇඹුල් රස වින්දා අනිත් එක්කෙනා විඳින ආකාරය අපි හිතින් ආරෝපණය කරගත්තා. එහෙම නේද? මෙහෙම තියෙනවනේ. මොනවා හරි දෙයක් අපි මේකෙන් මෙහෙම එකක් වෙනව නේද අපිට? ආන්න ඒ වගේ අපි භාවනා කරනකොට සමහර ආස්වාස ප්‍රස්වාස ආධ්‍යාත්මික වශයෙන් වඩනකොට අපේ ආස්වාස අපේ ප්‍රස්වාස අපිට හොඳට දැනෙනවා. ඒක විඳින්නේ අපි. හැබැයි බහිද්ධා වශයෙන් කියන්නේ අනිත් අය. ගස් කොළන් ආස්වාද ප්‍රස්වාස කරන්නේ නැහැ නේද? ඒක නිසා ආස්වාද ප්‍රස්වාස කරන වෙනත් සත්තුනේ බාහිර හැටියට ගණන් ගන්න. එතකොට අපි යන්න හොඳ නැහැ. අනිත් අය භාවනා කරන තැනට ගිහිල්ලා මූණ ගාවට බාහිර වශයෙන් ප්‍රස්වාස කරනවා. කුටි කණ්ඩේ වෙයි. අපි අර දෙහි අනිත් එක්කෙනා කනකොට අපි අර අපිට ආවනේද නිකන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිවීක්ෂණ අවබෝධය. අපි ඒක ආරෝපණය කරගෙන අන්න ඒ වගේ අනිත් එක්කෙනා මං හුස්ම ගන්නවා වගේ තමයි හුස්ම ගන්නයි කියලා තමන්ගේ අවබෝධය එක්කාසු කරගෙන තමන්ගේ අවබෝධය උපකාර කරගෙන අනිත් එක්කිනාට ආරෝපණය කළ වටහා ගැනීම තමයි බහිද්ධා ආනාපාන සතිය කියන්නේ. තේරුණාද මේ? ඒක නිසා බහිද්ධාවේ තේරුම් ගන්නට අපි අපේ අධ්‍යාත්ම හුස්ම ගැන දැනීමක් තියෙනවා. එතකොට තමයි ඒක තේරෙන්නේ. නැත්තම් ඒක අවබෝධ වෙන්නේ නැහැ. මේ කාරණේ පැහැදිලිද?